ආයුබෝවන් දුවේ පුතේ. ඉතින් කොහොමද? ඔන්න අදත් මම ඔබේ නිවහනට පැමිණියේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන වාර ප්‍රකාශකයන්ගේ ප්‍රමුඛතම ආයතනය වන චූටි බබා පත්තරේ නැත්නම් සංගරාව ඕගලන්ට තිලින කරන ඉමාශී ප්‍රකාශන සමාගමේ ඉමාශී එඩියුකේෂන් YouTube නාලිකාවත් එක්ක. ඉතින් අපේ දුවලා පුතාලා දැන් හොඳටම හුරුයි 20යි 22 විභාගෙදී සූදානම් වෙන 4 පන්තියේ පුංචි දුවලා පුතාලට තමයි අද මම මේ පාඩම මේ සංගරාව හරහා ඔබට ඉදිරිපත් කරන්න. එතකොට ඔබේ අතේ මේ සංගරාව තියෙනවා නම් මා මේ කියන පාඩම ඔබට තේරුම් ගන්න මේ YouTube නාලිකාවෙන් ප්‍රයෝජන ගන්න, ඉමාශී එඩියුකේෂන් නාලිකාවෙන් ප්‍රයෝජන ගන්න ඔබට ඉඩකඩ ලැබෙනවා. හොඳයි. එහෙනම් මොකද්ද මම අද තෝරගත්තේ? අද පුතේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ගණිතය විෂය. ගණිතයේ විෂය ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු ගොඩක් ගන්න සුවිශේෂ වන විෂය ධාරාවක් වෙනවා. සෑම විෂයකකම තාර්කික දේවල්, තර්ක කරන දේවල් හොඳට මනසේ ධාරණය කරගන්න මේ විෂය හුඟක් ඕන වෙනවා. ඉතින් අපි එතනදී ඒ විෂය ධාරාවේ මේ වාරේ මේ තුන්වෙනි වාරේ කියන්නේ තුන්වෙනි පළවෙනි වාරේ තුන්වෙනි අදියරේ පාඩමක් යටට තමයි අපි මේ ප්‍රස්ථාර පාඩම ඔබට ඉදිරිපත් කරන්නේ. අපි තාම පළවෙනි වාරේ ඉන්නේ. පළවෙනි වාරේ තුන්වන අදියරේ තියෙන කියන්නේ තේමාවන් වශයෙන් ගත්තොත් ප්‍රස්ථාරයක් අපි කොහොමද නිර්මාණය කරන්නේ? කොහොමද අපි ප්‍රස්ථාරයක් තේරුම් ගන්නෙ? කොහොමද ප්‍රස්ථාරයකට උත්තර දෙන්නේ කියලා අපි අද ඉගෙන ගමු. මේ පාඩමත් එක්ක හිටියොත් ඔයගලන්ට ඕන ප්‍රස්ථාරය කියන්නේ මොනවාද කියන එක තාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. හොඳයි අපි මුලින්ම බලමු. මුලින්ම අපි අවධානය යොමු කරමු මෙන්න මේ කොටස ගැන. බලන්න එක්තරා පන්තියක සිටින සිසුන් කැමති පළතුරු පිළිබඳ විස්තරයක් ඔන්න පුතේ අපේ මේ සංගරාව කේන්ද්‍ර කරගෙන අපි ඔබට ලබා දීලා තිබෙනවා. එතකොට ඔබට පුළුවන් ඒ සංගරාවත් පොඩ්ඩක් පෙරලලා බලලා අවශ්‍ය නම් වැඩිදුරටත් කරුණු ඉගෙන ගන්න. අපි බලමු. මෙන්න මේ වගුවක් තියෙනවා. ඒ වගුව ඇසුරෙන් තමයි පිළිතුරු සපයන්න ඕනේ. එක්තරා පන්තියක සිටින සිසුන් කැමති පළතුරු පිළිබඳ ඔන්න වගුවක් තියෙනවා. ඒ වගුව ඇසුරෙන් තමයි පුතේ ඔන්න පිළිතුරු සපයන්න ඕනේ. අපි බලමු මොනවද පළතුරු. වගුව අපි ඉස්සලා බලමු. ඔන්න මම සම්පූර්ණයෙන් දාලා තිනවා. මම මෙතන දාලා තිනවා පුතේ පළතුර. ඊළඟට දෙවෙනි ඒකකයේ සිසුන්ගේ නම්. ඔන්න ඊළඟට තියෙනවා මුළු ගණන. අපි බලමු පළවෙනි වගුව. අඹ. අඹ වලට කැමති කවුද? ඉස්සලා අපි පළතුරු ටික බලමු. අඹ, දොඩම්, ඇපල්, ඒ වගේම අන්නාසි, පේර. ඔබට පේනවනේ ඔබේ පුවත්පත නැත්නම් සංගරාව ඔබ පෙරලා බැලුවාම ඔබට මේ පළතුරු අයිතමයන් එක් එක් ආකාරයෙන් දක්වලා තියෙනවා පේනවා. එතකොට අපි පළතුරු දාලා තියෙනවා අඹ, දොඩම්, ඇපල්, අන්නාසි, පේර. අපි දැන් බලමු මේවට කවුද කැමති කියලා. අපි බලමු මුලින්ම අඹ. අචල, නුවන්, කපිල, නාමල්. ඒතර කී දෙනාද පුතේ? 1යි 2යි 3යි 4යි. 4 දෙනෙක් ඉන්නවා. අපි ඊළඟට බලමු දොඩම් වලට කවුද කැමති කියලා. අශාන්, ප්‍රශාන්, දේශාන්. 3 දෙනා ඉන්නේ නේද? ඒගොල්ලෝ 3 දෙනා ඉන්නේ. ඊළඟට අපි බලමු ඇපල් වලට. මේ බලන්න. කවිඳු, විදුල, මිතුල, සිතුල. පුතේ එතන ඉන්නවා 4 දෙනෙක්. ඊළඟට අපි බලමු අන්නාසි. අන්නාසි වලට ටිකක් කට්ටිය කැමති වගේ. සයුරිත් කැමති, මියුරිත් කැමති, දසුනුත් කැමති, හිමාශිත් කැමති, ඉසුරිත් කැමති. එහෙනම් අපිට පේනවා 1යි 2යි 3යි 4යි 5 දෙනෙක් අන්නාසි වලට වැඩි ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා. පේර. අපි පේර කන්නේ කවුද බලමු. මේ ඉන්නේ. කල්ප, අනුරාධ, මිහිසර, නාමල් එතරම් ඉන්නවා පුතේ 4 දෙනෙක්. දැන් ඔන්න වගුව දීලා තියෙනවා. විභාගෙදි කරන්නේ ඔන්න ඔච්චරයි. ඔබට මේ වගුව දීලා දැන් ওই වගුව ආශ්‍රිතව පුතේ නොඑක් දේවල් අහන්න පුළුවන්. ප්‍රශ්න ඕන තරම් නිර්මාණය කරන්න පුළුවන්. ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්. අපි ඉස්සෙල්ලා ප්‍රශ්න ටිකක් විතරක් බලමු. එකපාරට ප්‍රස්ථාරයට කලබල නැතුව යන්න. මෙන්න. ඔන්න අපෙන් අහනවා සිසුන් වැඩියෙන් කැමති පළතුර කුමක්ද? දැන් ඔබ වගුව හොදින් අධ්‍යයනය කරා මම කිව්වා එක්තරා එකකට කට්ටිය වැඩියෙන් කැමති කියලා. මතකද? ඒ මොනවද? අන්නාසි. ඔබට මේ සංගරාවත් පෙරලා ගත්තොත් මේ වැඩසටහනත් එක්ක බද්ධ වුණොත් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපි ඊළඟ ප්‍රශ්න බලමු.
සිසුන් අඩුවෙන්ම කැමති පළතුර. එතකොට පුතේ වගුවේ ලොකු මිලක්කම පළවෙනි එකට දානවා. චූටි මෙක්කිනා මේ උත්තරයට දානවා. එච්චරයිනේ. ලොකු දැනුමක් ඒකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතකොට අපිට මේ ප්‍රස්තාරයේ අධ්‍යයනය කරනකොට අපි තේරුම් ගත්තා දොඩම් වලට තමයි ටික දෙනෙක් කැමති. නේ? අඩුවෙන්ම දොඩම් වලට එච්චර යාළුවෝ කැමති නෑලු නේද? එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ නම් ටිකක් සංකීර්ණයි. මොකද්ද සංකීර්ණ? පළතුරු වලට කැමති මුළු ළමුන් සංඛ්‍යාව කොපමණද? එතකොට නම් පුතේ චුට්ටක් එකතු කිරීමේ ගණිත කර්මයට අපිට යන්න වෙනවා. දැන් වගුව ඔබ හොඳින් තේරුම් ගත්තානේ. එහෙනම් අපි ඒ ටික ඔක්කොම මෙන්න මෙම පල්ලෙහාන් ලියා ගන්නවා. මේ තියෙන්නේ අඹ 4යි. දොඩම් 3යි. මම වෙන වෙනම දාලා දුන්නා. මේ බලන්න. ඇපල් 4යි. ඒ ටික අපි ආයි අරගමු තා මෙතනට අන්නාසි 5යි. පේර 4යි. දැන් අපිට තියෙන මේ ටික මොනවද කරන්න? මෙන්න මේ විදියට දීර්ඝ ඒ කියන්නේ දිග අතට ලියා ගන්න. එකතු කරන්නයි තියෙන්නේ. පුතේ ඇට ටිකක් පාවිච්චි කරත් මදටි ඇට ටිකක් සියඹල ඇට ටිකක් වුණත් පාවිච්චි කළා මේක එකතු කරගන්න පුළුවන්. දැන් අපි මනෝමයෙන් එකතු කරමු. මේ බලන්න 4යි 3යි. හරි 7යි. 7යි 4යි. සාමාන්‍ය ඇගිලි ගණන් කළා හරි ගන්න එකපාර බෑ නං. 7 8 9 10 11යි කියලා. 11යි 5යි අන්න ඔබට පේනවා 16යි. නම් 16යි 4යි අපිට උත්තරයක් ගන්න පුළුවන් 20යි. එහෙනම් මේ ඔක්කොටම කැමති ඔක්කොම පළතුරු වලට කැමති ළමයි මුළු ඒකකේ අපිට ආවා 20ක්. එතකොට අපිට උත්තරේ සටහන් කරන්න පුළුවන්. හරිනේ. දැන් පැහැදිලිද? එහෙනම් ඔන්න මම ඉස්සෙල්ලාම ලොකු ප්‍රස්තාර වලට යන්න ඉස්සෙල්ලා පුතේ දී තිබෙන වගුවක් ආශ්‍රිතව තොරතුරු සැලසුම් කරන්න ඕගලන්ට පුළුවන්ද කියන එකයි බැලුවේ. අපි තව චුට්ටක් ඉස්සරහට යමු. ඔන්න මම තව එකක් ගත්තා. තව එකක් අපි බලමු. පහත රූප ප්‍රස්තාරයේ ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මෙන්න දැන් පින්තූර. දැන් හතරනේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ දන්නවද? ශිෂ්‍යත් විභාගයට වැඩිපුරම ප්‍රශ්න හදන්නේ හතරේ පන්තියෙන්. 50%ක් ප්‍රශ්න හතරේ පන්තියෙන් නිර්මාණය වෙන්නේ. ඒ නිසා හතරේ පන්තියේ පාඩම් හොඳට මතක තියාගන්න. අපි බලමු පින්තූර මොනවද කියලා. ඔන්න මම පොඩි වගුව ඇඳගත්තා. හරි මම මේකට දානවා. මෙන්න අප කැමති විෂයයන්. මෙන්න සිසුන් ගණන මේ පැත්තේ. ඒතර ඔබ දානවා ප්‍රස්තාරයක. දැන් වගුවේ ප්‍රස්තාරය අඳිද්දි මම ඒ අයිතමයන් වෙන වෙනම පැහැදිලි කරන්නම්. දැනට මම දාලා තිනවා මේ විදියට. අපි බලමු. මෙන්න 1 2 3 4 5. පුතේ මේ දැන් ලොකු පන්ති වලට ගියාම x අක්ෂය y අක්ෂය කියලා ඉගෙන ගන්න පුළුවන්. මොකද දැනට එමෙ හිතන්න එපා. අපි මේ පැත්තට දාන්නේ, කියන්නේ තිරස් අතට දාන්නේ කැමති විෂයන්, සිරස් අතට දාන්නේ අපි සිසුන් ගණන. එතකොට සිසුන් ගන්න එක කොටුවේ එක ගානේ යන්නේ මෙතන. අනිත් එක හොඳට මතක තියාගන්න පුතේ මේ වගේ ප්‍රස්තාරයක් නිර්මාණය කොට කෙරවලට එතන එක සටහන් කරලා තියෙනවා අපේ මේ සංග්‍රහය. ප්‍රස්තාරයක් අඳිද්දී බිඳුවක් එතනට දාන විදිය මම කියලා දෙන්නම්. හරි ඉස්සෙල්ලා අපි බලමු එහෙනම්. කැමති විෂය ඔන්න යටට යනවා. ගණිතය මේ බලන්න සිංහල තුන්වෙනි අයිතමේ පරිසරය ඉංග්‍රීසි ඊළඟට ඔන්න තියෙනවා ආගම විෂය. අපි බලමු එහෙනම් ගණන් වලට කැමති ගාන. 1යි හොඳට බලන්න 2යි ඔන්න hina මුණු තියෙන්නේ. 3 දෙනෙක් ගණන් වලට කැමති. මං ඊට වඩා දාන්නේ නැහැ එක. සිංහල බලන්න 1යි 2යි 3යි එකත් 3යි. එහෙනම් පරිසරයේ 1යි 2යි ඔන්න 3යි 4යි 5යි. මුළු ප්‍රස්තාර උඩටම ගියා. පරිසරයට ගොඩක් දෙනෙක් කැමති වගේ නේද? ඉංග්‍රීසි බලමු. 1යි 2යි. ඉංග්‍රීසි වලට චුට්ටක් අකමැති සමහරු. ආගම 1යි ඔන්න බලන්න 1යි 2යි 3යි 4යි. හරි. දැන් ඔන්න මේ මම දීලා තියෙන්නේ මොකද්ද පුතේ? අපි මේ වගේ එකට කියනවා රූප ප්‍රස්තාරයක්. දැන් මේ රූප ප්‍රස්තාරයක්. පැහැදිලිනේ එක් විෂයන් සඳහා කැමති ළමයි ගාන දීලා තියෙනවා. දැන් ඒ ඔස්සේ අපිට පිළිතුරු සටහන් කරන්නයි ඔන්න දැන් තියෙන්නේ. දැන් පුළුවන්ද කියලා බලමු අපි. ඔන්න හොඳට මේක බැලුවා නම් ඔබට තේරුම් ගන්න පුළුවන්. හරි. අන්න අපි ප්‍රශ්නයක් අහනවා. ඉහත ප්‍රස්තාරයේ ඇසුරෙන් පිළිතුරු සපයද්දී පුතේ ළමුන් වැඩියෙන්ම කැමති විෂය. මම අර කරද්දි කිව්වා නේද? hina මුණු ගොඩක් ආවේ කොතනටද? පරිසරය විෂයට. අන්න ඔබ පහසුවෙන් ඒක තේරුම් ගත්තා. ඊළඟට අඩුවෙන් ඔන්න හැමදාම අහන ප්‍රශ්නේ. වැඩියෙන් අහනවා අඩුවෙන් අහනවා.
සමහර විට මේ දෙක අතර වෙනස අහන්නත් පුළුවන්. ඒ වුණොත් ලොකු එකේ පොඩි එක අඩු කරගන්න. අඩුම විෂය ඉංග්‍රීසි. ගොඩාක් දෙනෙක් ඉංග්‍රීසි වලට එච්චර කැමැත්තක් නැහැ. නමුත් පුතේ අපි ඉංග්‍රීසිත් ඉගෙන ගන්න ඕනේ ජාත්‍යන්තර භාෂාව නේද? ඊළඟට අපෙන් අහනවා සිංහල විෂයට වඩා පරිසරයේ විෂයට කැමති සිසුන් ගණන. අන්න මම ඔයගලන්ට කිව්වේ. මේ අහන්න පුළුවන් විෂයන් දෙකක් අතර පාරතරය. එතකොට පුතේ විෂයන් දෙක මෙහෙම පැත්තකින් ලියා ගන්නවා. සිංහල වලට කැමති 3 දෙනයි පරිසරයට කැමති 5 දෙනයි. පරිසරයට වැඩි. එතකොට අහන්නේ සිංහල විෂයට වඩා පරිසරයට වැඩියෙන් කී දෙනෙක් කැමතිද? එතකොට මම කියවනේ වෙනස හොයන්නේ. ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න ඕනේ. මෙන්න මෙහෙම දැක්කද? 5න් 3ක් 2යි. කොච්චර ලේසිද බලන්න? 5න් 3ක් 2යි. එහෙනම් වෙනස 2යි. පැහැදිලිද? right. එහෙනම් ඔන්න ක්‍රම දෙකක් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. අපි තව චුට්ටක් ඉස්සරහට යමු. ඒකෙන් අහනවා මෙන්න මෙහෙම. මේ ප්‍රස්ථාරයේ කී දෙනෙක් ගැන සටහන් වේද? එතකොට පුතේ සමස්ත ප්‍රස්ථාරය ගැනම අපිට අවධානය යොමු කරන්න වෙනවා. එතකොට පුතේ අර ටික ඔක්කොම ලියා ගන්නවා පැත්තක මේ තියෙන්නේ. හරි? මෙන්න මේ විදියට. ගණන් වලට 3 දෙනෙක් කැමති. අපි ඉස්සලා කිව්වේ සිංහලට 3 දෙනෙක් කැමති. ඩබල් ඒ විෂයන් දෙක සමානයි නේ. පරිසරයට 3 දෙනෙක් කැමති. ඉංග්‍රීසි වලට දෙන්නයි. ආගමට 4 දෙනයි. එහෙනම් මේ ටික එකතු කරමු අපි බලන්න. මාත් එක්ක එකතු කරන්න බලන්න. මනෝමයෙන්. 3යි 3යි 6යි. 6යි 5යි. කීයද පුතේ 6ට 5 5යි 5යි 10යි නම් එකක් වැඩිනේ 11යි. 11ට දෙකක් 13යි. 13ට 4ක්. එක පාට බැරි නම් 13 14 15 16 17 කියලා අපිට අන්න ලස්සනට උත්තරයකට එන්න පුළුවන්. දැක්කනේ? එහෙනම් අපි මෙතන උත්තරේ ලියනවා 17යි කියලා. වෙන චුට්ටක් එකතු කරලා ක්‍රියාකාරකම් කරලා ඕනේ පුතේ එක අරගන්න. හරිනේ එහෙනම් පුළුවන් නේද මේ වගේ එකක් ආවොත්? හොඳයි. එහෙනම් අපි තව චුට්ටක් දැන් ඉස්සරහට යමු. උත්තරේ ඔන්න 17 දැම්මා. හරි. දැන් ඔන්න මම ආයි වගුවක් දෙනවා. මේ බලන්න. ඔන්න තව වගුවක්. ප්‍රස්ථාරය යන්නේ වගුව ආශ්‍රිතව. ඔයගොල්ලන්ගේ 4 පන්තියට අදාළවයි මේ දෙන්නේ. අපේ සංගරාවේ පුතේ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහය, ගුරු අත්පොත, නිර්දිෂ්ට ග්‍රන්ථ වලින් පෙළ පොත් වලින් පිට මුකුත් නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ මේ ලංකාවේ තියෙන අනම්මනම් වැඩි ගොඩ ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය දේ අපේ සංග්‍රහය හරහා ඔබේ ගෙදරටම ගෙනල්ලා දීලා තියෙනවා. ඒ දේ කරාම හොඳටම ඇති. දැන් මම මෙතන දාලා තියෙනවා කැමති විෂය අර ඉස්සෙල් එකෙම කොටසක්. මේ බලන්න. ඔන්න අපි විෂයට කියමු ගණන්. 3 දෙනෙක් කැමති. සිංහල අපේ සංග්‍රහයේ තියෙනවා 3 දෙනෙක් කැමති. ඊළඟට බලන්න පරිසරයේ විෂය ගොඩක් දෙනෙක් කැමති කිව්වේ 5ක්. ඊළඟට ඉංග්‍රීසි විෂය දෙන්නෙක් කැමති. ඊළඟට ඔබට පේනවා ආගම විෂයට අන්න 4 දෙනෙක් කැමති. දැන් ඔන්න ඕක තමයි මට අද ඔයගලන්ට උගන්වන්න ඕනේ. ප්‍රස්ථාරය දිහා බලලා අඩු වැඩි ඕන එකක් කරගන්න පුළුවන්. පුතේ මේකට කොහොමද ප්‍රස්ථාරයක් අපි අඳින්නේ? අන්න ප්‍රස්ථාරයක් අඳින්නේ කොහොමද කියන එක තීරණය කරගන්න ඕනේ. එතකොට විෂයන් තියෙනවා, සිසුන් ගන්න තියෙනවා. මේ වගේ එකක් ආවම පුතේ ඉස්සෙල්ලාම අපේ ඇස් දෙක යන්න ඕනේ මේකේ තියෙන ලොකුම ගානට. මේකේ තියෙන ලොකුම ගාන මොකද්ද? 5. එහෙනම් අපි ගන්න ප්‍රස්ථාරයේ ඒකකය 5ට වඩා වැඩි වෙන්නේ නැහැ. හරි ලේසි. මේ බලන්නකෝ. ඔන්න මම ඇඳලා පෙන්නන්න. එය තීර ප්‍රස්ථාරයක අඳින ආකාරය අපි ඉගෙන ගන්න. ඔන්න හොඳට බලන්න. මේක හරි වැදගත් තැනක්. හරි ඉස්සර ප්‍රස්ථාරයට මාතෘකාවක් දාන්න ඕනේ පුතේ. අනිවාර්යයෙන්ම. ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ තිරස් අක්ෂයි සිරස් අක්ෂයි නම් කරන්න. දැන් මොනවද ඔයගොල්ලෝ කල්පනා කරයි? තිරස් සිරස් මොනවාද? පුතේ තිරස් කියන්නේ හරහට. දැන් අපි තිරිසනා කියලා කියනවානේ සත්තුන්ට. ගවයා වගේ සත්තුන්ට තිරිසනා කියනවා. ඒ වචන හැදුනේ එහෙමනේ. උන්ගේ කොඳු නාරටිය තියෙන තිරස් අතට. දැන් අපි ඉන්නේ සිරස් කෙලින්. අපේ කොඳු නා කෂේරු කෙලින්. තිරිසන් සත්තුන්ගේ තියෙන මේ අතට. ඒ නිසා උන්ට තිරිසනා කියන්නේ. හරි? අන්න මේ අතට අක්ෂයක් තියෙනවා සිරස් කෙලින්. කෙලින් අතට අක්ෂය තියෙන. අන්න ඕක හරියට නම් කරන්න ඕනේ. ඕකට තමයි අපි ලකුණු දෙන්නේ ශිෂ්‍යත්ව විභාගෙදී. මේ බලන්නකෝ. ඒවා තීර නම් කරන්න ඕනේ. අපි බලමු එහෙනම්. මෙන්න ඔන්න ඒ වගේ එකක් අපි දැන් කරන්නයි යන්නේ. ඔන්න ඉස්සලා කොටු කොලේ කියලා හිතන්නකෝ. හරි? ඔන්න අපි තීර ප්‍රස්ථාරේ අඳිමු. ඔන්න ලෑස්තිද? හරි දැන් මං කියවනේ විෂය කියන්නේ මාතෘකාව දාන්න ඕනේ. මොකද්ද මාතෘකාව? සිසුන් කැමති විෂය. හරිනේ? ඔන්න මාතෘකාව දැම්මා. දැන් ඔන්න සිරස් අක්ෂය නම් කරා. සිසුන් ගණන මං කියන්නේ 5යි තියෙන්නේ කියලා. ඒ නිසා 1 2 3 4 5 6 මෙතන අපි එකක් විතර වැඩියෙන් ගන්නවා. ඊට පස්සේ ඔන්න අපි ඒක අයිතමයන් නම් කරගෙන යනවා.
පුතේ ඒක නම් කරනකොට පටන් ගන්නේ ශූන්‍යයෙන්. ශූන්‍ය කියන්නේ මොකද්ද? බිඳුවෙන් තමයි අපි ඒක ආරම්භ කරන්නේ. නැතුව කෙලින්ම එක දාන්නේ නැහැ. යට අක්ෂයට මේ කෙරවලේ අක්ෂයට මතක තියාගන්න බිඳුව දාලා ඊට පස්සේ 1 2 පේනවද ඔබට? 3 කොටුවෙන් කොටුවට යනවා. 4 5 ඕනනම් 6ක් දාගන්න පුළුවන්. නමුත් අපි බැලුවේ නැහැ 5 නිසා. දැන් අපි යමු මේ පැත්ත. තිරස් අක්ෂය නම් කරන්න කැමති විෂය. ගණිතය, සිංහල, පරිසරය, ඔන්න ඊළඟට තියෙනවා ඉංග්‍රීසි සහ ආගම. දැන් අපිට පේනවාද ඒක දාලා තියෙන්නේ කොටුවක් කර කොටුවක්. ඒක ගොඩේ දාන්නේ නැහැ. ඉස්සෙල්ලා සිරස් අක්ෂයේ පාදම රේඛාවට එකක් අතහැරලා තමයි විෂය පටන් ගන්න. පුතේ මේ බලන්න. එක කොටුවක් අතහැරලා එකක්. එකක් අතහැරලා එකක්. එකක් අතහැරලා එකක්. දැන් ඔයගොල්ලන්ට කැමති තැනින් පටන් ගන්න බෑ. දැන් සමහර දරුවෝ මේකේ පාට කරලා පරිස් ගණිතය කියලා දෙවෙනි එක මෙතනින් පටන් ගන්නවා. ඊළඟ එක තව කොටුවකින් පටන් ගන්නවා. කොහෙන් හරි පටන් ගන්නවා. එහෙම බෑ. හොඳට ඔළුවට ගන්න මේක. මේක තමයි අපි පිළිතුරු පත්‍රය අධීක්ෂණය කරනකොට ලකුණු දෙන විශේෂ කාරණේ. අපි බලමු. ගණිතය 3යිනේ. ඔන්න ලස්සනට මම 3ක් පාට කරා. සිංහලටත් 3යි කැමති. සිංහල වලටත් 3යි කැමති. පරිසරයට ගොඩක් අය කැමති වුණා නේද? 5 දෙනෙක් කැමති වුණා. පරිසරේ 5 දෙනෙක් කැමති වුණා. ඉංග්‍රීසි වලට නම් ඉතින් ගොඩාක් අඩු වුණා. කමක් නැහැ. ආගමටත් කැමති වුණා 4 දෙනෙක්. දැක්කද? බලන්න දැන් ලස්සනට ප්‍රස්තාරය ඔයගොල්ලෝ ඇඳා. දැන් මේ ඇඳපු ප්‍රස්තාරයෙන් අපිට ඕන තරම් පුතේ ප්‍රශ්න හදන්න පුළුවන්. අපේ සංගරාවේ තියෙන ප්‍රශ්න වලට අමතරව ඔබට ඕන තරම් ප්‍රශ්න හදන්න පුළුවන්. මේ අපි බලමු එහෙනම් මොනවද හදන්න පුළුවන් කියලා. 1 number 1. ඉහත ප්‍රස්තාරය ඇසුරෙන් අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. 1. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. පරිසරයට කැමති සිසුන් ගන්න. දැන් මම ටිකක් කිව්වනේ වැඩියෙන් කැමති ඒකට කියලා නේද? උත්තරය අපිට ආවා 5. පැහැදිලිද? තව ප්‍රශ්නයක් අපි නිර්මාණය කරමු. සමාන සිසුන් ගණනක් කැමති විෂයන් මොනවාද? එතකොට අපි දැක්ක සබ්ජෙක්ට් දෙකක් තිබුණා, විෂයන් දෙකක්. ගණිතය සහ සිංහල අන්න සමාන පරතරයකින් ගියා 3 කියලා නේ. අඩුවෙන්ම කැමති විෂය. මෙන්න අඩුවෙන්ම කැමති විෂය අපි බලමු. මං කිව්වේ දෙන්නෙක් හිටියේ. මොකක්ද ඒ විෂය? ඉංග්‍රීසි විෂය. දෙන්නයි එකට මේ තොරතුරු වල හිටියේ. අපෙන් අහනවා සිසුන් වැඩියෙන්ම කැමති විෂය කුමක්ද? එතකොට අපි ඉස්සෙල්ලත් අපි මේක අවධානයට ලක් කරා. පරිසරය විෂය. මෙම ප්‍රස්තාරයේ ඔන්න අපි ඊළඟ ප්‍රශ්නට යමු. ළමුන් කී දෙනෙක් ගැන සඳහන් වේද? එතකොට මොකද කරන්නේ? එතකොට අපි මොකද කරන්නේ? අර ගත්ත එක් විෂයයට කැමති දරුවන් ගන්න ඔන්න යටින් ලියා ගන්නවා. අපි ඒවට තමයි කටු වැඩ කියන්නේ. කටු වැඩ නොකර යරන්න බෑ. ගණන් වලට 3 දෙනයි, සිංහල වලට 3 දෙනයි, පරිසරයට 5 දෙනයි, අපි ඊළඟට ගත්ත ඉංග්‍රීසි වලට දෙන්නයි, ආගම විෂයට 4 දෙනයි. මනෝමයෙන් එකතු කරමු. ඔන්න මම එකයි යටින් ගත්තා ඔයගලන්ට එකතු කරන්න පහසු වෙන විදිහට 3යි 3යි 6යි ඉස්සලා ගානමනේ 6යි 5යි අන්න ඔබට ආව උත්තරේ 11යි 11යි 2යි 13යි 14 15 16 17යි කියන ඉස්සලා උත්තරේටම අපිට එන්න පුළුවන්. අපි මේ එකම අයිතමය එකම තොරතුර තමයි ඔබට එක එක පැතිකඩ ඔස්සේ ප්‍රස්තාරයක් කොහමද ගොඩනගන්නේ කියන එක පිළිබඳව අපි විග්‍රහ කළේ. ඉතින් ඒක නිසා මා හිතනවා ඔබ ඒක පහසුවෙන්ම තේරුම් ගන්නට ඇති කියලා. පැහැදිලිද? ඔන්න අද අපේ මේ පුංචි පාඩමින් ප්‍රස්තාරයක් කොහොමද අඳින්නේ? ඒ ප්‍රස්තාරයට අපි කොහොමද ඒකේ තියෙන තොරතුරු ඔස්සේ උත්තරයක් සපයන්නේ කියන එක ගැනයි කතා බහ කරේ. හරි. එහෙමනම් අපිට පුළුවන් ඉහත තොරතුරු ප්‍රස්තාරයක ඇඳ දක්වන්න. ඒකේ අන්තිම අභ්‍යාසයට අපිට යන්න පුළුවන්. මේ බලන්න. ඔන්න දිනේ තියෙනවා. මෙතන තියෙනවා පුතේ පන්තියට පැමිණි ළමුන් ගණන. මෙන්න. සඳුදා 6 දෙනයි. ඊළඟට බලන්න. අඟහරුවාදා 8 දෙනයි. බදාදා කී දෙනාද? 9 දෙනයි. 9 දෙනෙක් ඇවිල්ලා තියෙනවා. බ්‍රහස්පතින්දා වැඩියෙන් ඇවිල්ලා තියෙනවා 10 දෙනයි. සිකුරාදා නම් ඉතින් සාමාන්‍යයෙන් ඉස්කෝලේ එනවා ටිකක් හොරයි ළමයි නේද? පන්තියට එනවා අඩු සතිය අන්තිම දවසේ නිසා දෝ මන් දන්නේ ටිකක් එනවා සාමාන්‍යයෙන් අඩුයි. හරි. දැන් මේ තොරතුරු ඔස්සේ ඕගලන්ට පුළුවන් ද තීර ප්‍රස්තාරයක් අඳින්න? මුකුත් දැන් වෙන දෙන්නේ නැහැ. ඔච්චරයි තියෙන්නේ. ළමයි ගාන ඉන්නවා දිනේ තියෙනවා. එතකොට මේකේ මම කියවනේ ලොකුම ගාන අල්ල ගන්න කියලා. හරි. ඒ විදිහට අපිට එතකොට බලන්න පුළුවන්. අපි ඇඳලා බලමු. කමන්නේ. ඔන්න මම උදව් කරනවා. ඔන්න මාතෘකාව දැම්මා මොකද්ද? පන්තියට පැමිණි ළමුන්. ඊළඟට මේ පැත්තෙන් අපි දැම්මා x අක්ෂයෙන් සිසුන් ගණන. මම ඔයගලන්ට කියන්නේ මේකේ ලොකුම ගාන 10 කියලා.
එහෙනම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. දැක්කද කොටු 10ක් ගත්තා නම් ඇති. ගාන වැඩි වෙන්න ලොකු පන්ති වලට ගියාම අපි ඒවා අඩු කරගන්න ක්‍රම ඉගෙන ගන්න. අපි සතිය දවස් ටික දාමු. මෙන්න අපි ගාන දාලෙමු 1යි. මම අර කිව්වේ ශූන්‍යයෙන් පටන් ගන්න කියලා. බිඳුවෙන් පටන් ගන්න ඕනේ. 3යි ඔය විදිහට දාගෙන 5යි 6යි පේනවද? මම දාගන්න පුළුවන් 7යි 8යි 9යි 10ක් ඔන්න අපි දාගත්තා. පැහැදිලිනේ? මේ පැත්තට අපි යමු දැන් විෂයන් වලට යමු. අපි දැන් y අක්ෂය දිනය සඳුදා එක කොටුවක් හැර අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා. දැන් ඔබට පේනවාද කොටුවක් හැර දිනයන් ගන්නේ. මේ පාසලට පැමිණි ළමුන්ගේ ප්‍රවණතාවය අපි බලන්නේ. කොටුවක් හැරිය සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා. එතකොට ඔන්න x y අක්ෂ කියලා අපි මේවට කියනවා. නමුත් එච්චර ලොකුවට හිතන්න එපා. තිරස් අක්ෂය සිරස් අක්ෂය හරියට අපි නම් කරා. දැන් අපි නම් පාට කරමු. මෙන්න සඳුදා 6 දෙනෙක් ආවා. දැක්කද ලස්සනට පාට. කඩේරිය අඳින්නත් පුළුවන් පුතේ. අඟහරුවාදා 8 දෙනෙක් ඇවිල්ලා. හරිනේ. බදාදා 9 දෙනයි. බ්‍රහස්පතින්දා වැඩියෙන් ආවා කියලා අපි කිව්වා. අන්න මුළු ප්‍රස්ථාරම අපි භාවිතයට ගත්තා. සිකුරාදා චුට්ටක් අඩු වුණා කියලා කිව්වනේ 5යි. දැක්කද? දැන් පුළුවන් නේද ප්‍රස්ථාරයත් තනියෙන් අඳින්න? මහා ලොකු දෙයක් නෙමෙයි පුතේ. තිරස්සා සිරස් අක්ෂ හරියට නම් කරන්න ඕනේ. මාතෘකාවක් යොදන්න ඕනේ. දී තිබෙන තොරතුරු මෙන්න මේ විදියට වර්ණගත කරන්න ඕනේ. එහෙම නැත්නම් කඩේරි වලින් අඳින්න ඕනේ. එහෙම නැත්නම් රූප දාන්න ඕනේ. ඔච්චරයි. ඕක දිහා බලලා අපිට දැන් කොච්චරනම් ප්‍රශ්න හදන්න පුළුවන්ද? මොන තරම් ප්‍රශ්න හදන්න. සමහරවිට පුතේ ඔයගලන්ට මේ වගේ වගුවක් දෙලා ප්‍රශ්න ඔබට හදන්න කියලා දෙනවා. ඔබට නිර්මාණය කරන්න කියලා දෙනවා. එතකොටත් පුළුවන් වෙන්න ඕනේ. හොඳයි. එහෙමනම් ඔන්න දැන් දූල පුතාලා ප්‍රස්ථාරයක් ලස්සනට අඳින හැටි ඉගෙන ගත්තා. ප්‍රස්ථාරයක් විශ්ලේෂණය කරන හැටි ඉගෙන ගත්තා. ප්‍රස්ථාරයකින් ප්‍රශ්න වලට උත්තර දෙන හැටි ඔන්න අද ඉගෙන ගත්තා. මා හිතනවා ඔබ ඉමාෂී এডুকেෂන් YouTube නාලිකාව හරහා එක්ව සිටීමෙන් ඔබේ නිවසටම නොමිලේම මේ දැනුම ලබා ගන්න ඔබට ඉඩ අවකාශ අපි ලබා දීලා තිබෙනවා. ඉතින් අපේ දුවලා පුතාට මතක් කරන්න ඕනේ මේ සංගරාව ඔස්සේ තමයි අපි මේ YouTube නාලිකාවේ ඉමාෂී এডুকেෂන් නාලිකාව හරහා ඔබට පාඩම් ලබා දෙන්නේ. අපේ මේ සංගරාවෙන් වටිනා ලස්සන පින්තූර පොතකුත් නොමිලේ තෑගි කරලා තියෙනවා. මේ බලන්න. වටිනා ලස්සන පින්තූර පොතක්. මේකේ ගොඩක් පින්තූර තියෙනවා මේ තේමාවට. ඉතින් පාඩමත් එක්ක අපි ඒවත් තියෙනවා. ඉතින් ඒවත් ඔන්න ඔබේ පන්ති වැඩවලට උදව් කරගන්න. හරි. එහෙනම් අදට ඇතිනේ ඔන්න මා ලස්සන ප්‍රස්ථාර පාඩමක් ගණිත පාඩමක් එක්කයි ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වුණේ. ඉතින් ඒ ලබාගත් තොරතුරු දැනුම ඔබේ පෙළපොත, ඔබේ අභ්‍යාසය, ඔබේ පාසල් වැඩට උදව් කරගන්න. උදව් කරගෙන 20යි 22 ශිෂ්‍යත්ව විභාගයේ ලංකාවේ මුල් 10 දෙනා අතරට එන්න අන්න ඉමාෂි සමාගම මේ කරන සත්කාරයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඉතින් මේ පණිවිඩය යාළුවන්ටත් කියන්න. අපේ ඉමාෂී චූටි බබා පත්තරෙන් YouTube පාඩමක් අපිට කරනවා. අපි ඒක බොහොම ආසාවෙන් අරඹනවා. ඕගොල්ලත් බලන්න කියලා යාළුවන්ට පුතේ මේ පණිවිඩය කියන්න. අපේ YouTube නාලිකාව ඉමාෂී এডুকেෂන් තාමත් ඔබ subscribe කරලා නැත්නම් පුතේ subscribe කරන්න, like comment කරන්න. අපේ අඩුපාඩු හොඳ නරක හැමදේම අපිට දන්වන්න. එතකොට අදට වඩා හෙට හොඳ වැඩසටහනක් ඔබට දෙන්න අපිට පුළුවන්කම ශක්තිය ලැබෙනවා. හොඳයි. හොඳයි. එහෙමනම් ඔන්න අදට එහෙමනම් මේ පාඩම මම අවසන් කරලා සමුගන්නයි සූදානම් වෙන්නේ. ඔබ දන්නවා අදට මම සමුගෙන ගියත් ආයි අලුත් නැවුම් පාඩමක් එක්ක ඔබේ නිවසට මම අනිවාර්යෙන් වෙනවා. එහෙමනම් එහෙම එන බලාපොරොත්තුෙන් අදට මා සමුගෙන යනවා. අලුත් සතියකට නැවුම් බලාපොරොත්තු සමග සුරක්ෂිතව ආරක්ෂිතව ඉන්න ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය ඉමාෂී ප්‍රකාශන සමාගමේ ආයතනාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් උණුසුම් සුබ පැතුම් ඉදිරිපත් කරමින් මා අදට ඔබේ නිවහනින් යනවා. එහෙනම් නෝරදවා ලබන සතියේ ඉදිරියේදී නිරන්තරයෙන් අපිත් එක්ක එකතු වෙන්න එන්න. එතෙක් ඔබට ආයිබෝවන්